ආයිබෝවන් පරිවර්තන සාහිත්‍ය පොතපතට ලැබි අපි හැමෝම ජීවිතයේ අවම වශයෙන් එක හෝ පරිවර්තන කෘතියක් කියවා තිබෙනවා. බොහෝ විට අපිට සමීප අපිට පුරුදු රුසියානු සාහිත්‍ය, එහෙම නැත්නම් ඉංග්‍රීසි සාහිත්‍ය, එහෙමත් නැත්නම් යම් ප්‍රමාණයකට ඉන්දීය සාහිත්‍ය අපිට සමීපයි ආසන්නතම රට නිසා සහ රුසියානු භාෂාවෙන් සිංහලට පරිවර්තනය වුණු ඉන්දීය භාෂාවන්ගෙන් සිංහලට පරිවර්තනය වුණු ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට පරිවර්තනය වුණු කෘති ගණනාවක් අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී හොයාගන්නට පුළුවන්. ඒ නිසාම කාගෙන් හරි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ පරිවර්තන සාහිත්‍ය කියවා තිබෙනවාද? ඒ මොනවාද කියලා ඒ බොහෝමයකට එන උදාහරණ රුසියානු සාහිත්‍යයේ අපි කියවා තිබෙන සිංහල පොතපත. පරිවර්තන සාහිත්‍යයේදී අපිට එතනින් එහා රාජ්‍යන්වල ඉතාලි සාහිත්‍ය, ප්‍රංශ සාහිත්‍ය, එහෙම නැත්නම් ලතින් ඇමරිකානු හෝ ඇමරිකානු සාහිත්‍ය, අප්‍රිකානු සාහිත්‍ය අපිට හමු වෙන්නේ රුසියානු, ඉන්දීය හෝ ඉංග්‍රීසි සාහිත්‍යයට වඩා ටිකක් අඩුවෙන්. ඔබ ප්‍රංශ සාහිත්‍ය කියවා තිබෙනවාද? සහ එහි මුල් කතුවරුන් පිළිබඳව ඔබට මතකද, ඔබ දන්නවාද කියලා ඇහුවොත් උදාහරණ කීයක්, පුද්ගලයන්ගේ නම් කීයක් ඔබට කියන්න පුළුවන්ද? සාහිත්‍ය ඇසුරු කරන, පොතපත කියවන, පොතපතට ඇලුම් කරන අයට මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. අද මම ඔබට කියන්න සූදානම් වෙන්නේ ප්‍රංශ සාහිත්‍යයේ අපට හමුවන ඉතාම සුවිශේෂී වූ නිර්මාණකරුවෙක් පිළිබඳව. ඔහු වික්ටර් හියුගෝ. ඇයි අපි හියුගෝ ගැන මේ හදිස්සියේ කතා කරන්නේ? වික්ටර් හියුගෝ උපන්නේ 1802 පෙබරවාරි මාසයේ 26 වෙනිදා. අදින් වසර 220කට කලින්. වික්ටර් හියුගෝ කියලා කියන්නේ 19 වන සියවසේ ප්‍රංශයේත් යුරෝපයේත් ඇතැම් විට ලෝකයේ සාහිත්‍ය සම්බන්ධයෙන් කතා කරනකොටත් ඉතාම ප්‍රකට ප්‍රබල චරිතයක්. හියුගෝ අපි දන්නේ ප්‍රබන්ධ රචකයෙකු ලෙස, නවකතා සහ කෙටිකතා රචකයෙක් හැටියට. ඒ වගේම වික්ටර් හියුගෝ කියලා කියන්නේ දක්ෂ කාව්‍ය රචකයෙක්. නාට්‍ය රචකයෙකුත් වන වික්ටර් හියුගෝ රාජතාන්ත්‍රිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. ඔහු ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම වික්ටර් හියුගෝ කියලා කියන්නේ හරි අපූරු කැරලිකාරයෙක්. ඒකාධිපතිවාදයට, රාජ්‍යත්වය උත්කර්ෂයට නංවමින්, මහජන මතය යටපත් කරගනිමින් රාජ්‍ය පාලනය කරන නායකයින්ට එරෙහිව දැඩි සටනක නිරත වෙච්ච සාහිත්‍යවේදියෙක්. වික්ටර් හියුගෝ උපදින්නේ පළමු නැපෝලියන් බොනපාර්ට්ගේ හමුදාවේ ජෙනරාල්වරයෙකුගේ පුත්‍රයෙකු හැටියට. වික්ටර් හියුගෝ ඔහුගේ පළමු කෘතිය රචනා කරන්නේ 1820 වකවානුවේදී. 1820 වෙනකොට වික්ටර් හියුගෝ අවුරුදු 18-20 කාලයේ හිරිමල් තරුණ වියේ පසුවෙච්ච තරුණයෙක්. ඔහු විසින් රචනා කරනු ලැබූ ඔදෙසෙත් පොයිසිය දිවසේ කියන කෘතිය 18 වන ලුවී රජුගේ විශේෂ සම්භාවනාවකට පාත්‍ර වෙච්ච කෘතියක් බවට පත් වුණා. ඒ වගේම ඔහු ඔහුගේ පළමු නවකතාව 1823 අවුරුද්දේදී රචනා කරනවා හොන්දිලන්දේ නමින්. ඒ වගේම 1826 කාලයේදී ඔහු ප්‍රකාශයට පත් කරනවා බුග්ජර්ගාල් කියන කෘතිය. ඒ වගේම වික්ටර් හියුගෝගේ එක කෘතියක් කියවලා තිබෙනවා නම් ඒ බොහෝ විට අප කියවා තිබෙන්නේ වික්ටර් හියුගෝගේ නොත්‍රදාමේ කුදා කියන කෘතිය. ඒ කෘතිය ඔහු ප්‍රකාශයට පත් කරන්නේ 1831 වර්ෂයේදී. මේ කෘතිය භාෂා ගණනාවකට පරිවර්තනය වුණු කෘතියක්. ඔහු ප්‍රංශ භාෂාවෙන් මූලික පිටපත රචනා කිරීමෙන් පසුව එය අවස්ථා ගණනාවකදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණා. මේ තිබෙන්නේ 1860 දශකයේදී එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබූ ජෝන් ස්ට්‍රාරොක් විසින් රචිත ඉංග්‍රීසි පිටපත. නොත්‍රදාමේ කුදා නමින් කුමාර සිරිවර්ධන විසින් පරිවර්තනය කරනු ලැබූ කෘතියක් අපිට දේශීය වෙළඳපොලේ කියවන්නට අවස්ථාවක් තිබෙනවා. අපි බොහෝ දෙනෙක් මේ කෘතිය කියවා තිබෙනවා. එහෙම නැත්නම් අපි බොහෝ දෙනෙක් මේ කෘතිය පිළිබඳව අසා තිබෙනවා. මධ්‍යතන යුගයේ අවසාන භාගයේදී ගොතික් නිර්මාණයක් වෙච්ච නොත්‍රදෑම් කැතදලය, එහෙම නැත්නම් නොත්‍රදෑම් දේවස්ථානය මූලික කරගැනීමෙන් රචනා කරනු ලැබූ කෘතියක් තමයි නොත්‍රදෑම් ದಿ පැරිස්, හන්ච්බැක් ඔෆ් නොත්‍රදෑම් නමින් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා නොත්‍රදෑමේ කුදා නමින් සිංහලයට පරිවර්තනය වුණු මේ කෘතිය. ඒ වගේම 1829 වසරේදී ඔහු විසින් රචනා කරනු ලැබූ ලදෙනිය ජූර්දුන් කොන්දම්නේ මේ කෘතියේත් ඉංග්‍රීසි පරිවර්තනයන් ඉතාම බහුලව සාහිත්‍ය ඇසුරු කරන අපට හමු වී තිබෙනවා. වික්ටර් හියුගෝගේ සාහිත්‍ය කලා නිර්මාණ දිවියේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ
ඔහු ප්‍රංශයෙන් පිටුවහල් වුණාට පසු යුගයේ කියලයි කියවෙන්නේ. වික්ටර් හියුගෝ ප්‍රංශයෙන් පිටුවහල් වුණා. මොකක්ද හේතුව? ඒකට හේතුව මෙන්න මෙහෙම එකක්. වික්ටර් හියුගෝ කියලා කියන්නේ ඒ කාලෙත් මානව හිමිකම් පිළිබඳව ඉතා ඉහළින් කතා කරපු, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාස කරපු, වහල් ක්‍රමයට විරුද්ධව කතා කරපු, රාජාණ්ඩුවලට එරෙහිව හඬ නැගූ කතෘවරයෙක් සහ සිවිල් ක්‍රියාකාරිකයෙක්. 1948 අවුරුද්දේදී එවකට පවතින රාජ්‍ය පාලනය නිමා කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයෙකු ප්‍රංශයට පත්වෙනවා. ඔහු නමින් ලුවී නැපෝලියන්. නැපෝලියන් අධිරාජ්‍යගේ ඥාති පුත්‍රයෙකු වුණා. ඔහුව ජනාධිපතිවරයා හැටියට පත් කරගන්නේ එවන විට ස්ථාපිත වෙලා තිබුණු පිරිමින්ගේ ඡන්දයෙන්. ඔහු 1848 විප්ලවයෙන් පස්සේ ජනාධිපතිතුරයට පත් වෙනවා. ඊට පස්සේ 1951-52 කාලේ වෙනකොට නැවත වතාවක් ජනාධිපතිවරණයකට ගිහිල්ලා ඔහු නැවත වතාවක් ජනාධිපතිවරයට පත්වීමට අපේක්ෂා කරනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ නැපෝලියන්ට යලි බලය අත්පත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු ඊටම උපක්‍රමශීලී විදිහට තමන්ගේ හමුදාව පාවිච්චි කරලා තමන් අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව පැරදුනාට පස්සේ ගෙදර යන්න නැතුව තමන් විසින් ස්වයං ප්‍රකාශිත අධිරාජ්‍යයක් හැටියට තවදුරටත් නැපෝලියන් කටයුතු කරන්නට තීන්දුව කිරීමත් එක්ක තුන්වැනි නැපෝලියන් නමින් ඔහු අධිරාජ්‍ය අභිෂේක ගන්වා ගැනීමෙන් පස්සේ වික්ටර් හියුගෝ ඇතුළු විශාල කණ්ඩායමක් මේ ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන්නට යෙදුණා. දක්ෂ ලේඛකයෙකු හා දක්ෂ සමාජ ආමන්ත්‍රකයෙකු වුණු වික්ටර් හියුගෝ මේ පාලනයට විරුද්ධව අත්පත්‍රිකා ලියන්නට, පත්‍රිකා ලියන්නට, පොතපත මුද්‍රණය කරන්නට, ප්‍රකාශන නිකුත් කරන්නට කටයුතු කිරීමත් එක්ක තුන්වෙනි නැපෝලියන්ට එකම එක හිසරදයක් බවට පත්වෙනවා වික්ටර් හියුගෝ. 1855 අවුරුද්ද වෙනකොට මේ හිසරදය කොයිතරම් දුරට ඉහවහා ගියාද කියලා කියනවා නම් වික්ටර් හියුගෝ එතනින් ඊට පස්සේ ප්‍රංශයෙන් මගහැරලා දේශපාලන සරණාගතයෙකු හැටියට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට සේන්දු වෙනවා. 1855-1870 අතර සම්පූර්ණ කාල පරිච්ඡේදයේම වික්ටර් හියුගෝ ගත කරන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස්, ජර්සි සහ ගුවන්හි කියන පළාත්වල. ඊට පස්සේ 1870 දී තුන්වෙනි නැපෝලියන්ගේ රාජ්‍ය බිඳ වැටීමත් එක්ක නැවත වතාවක් වික්ටර් හියුගෝ ප්‍රංශයට පැමිණෙනවා. වික්ටර් හියුගෝ විසින් රචනා කරනු ලැබූ ඉතාම සුවිශිෂ්ටතම කෘතියක් ලෙස සැලකෙන ලෙ මිසරබල් කියන කෘතිය අදටත් විලුම් දෙකකින් ප්‍රකාශයට පත්වෙන ඉතා විශාල ගණයේ කෘතියක් වෙච්ච මේ කෘතිය රචනා කරනු ලබන්නේ මේ පිටුවහල් කාල පරිච්ඡේදයේදී. වලකට වැටීම මොළයට ලාභයක් කියනා වාගේම තුන්වෙනි නැපෝලියන් අධිරාජ්‍යයට විරුද්ධව වික්ටර් හියුගෝගේ මේ දේශපාලන මාධ්‍ය සංනිවේදන සාහිත්‍ය කලා නිර්මාණයන්ගේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට පිටුවහල් වෙන්න සිද්ධ වීම සහ දේශපාලන සරණාගතයෙකු ලෙස වෙන එක තැන්වල ස්ථාපිත වෙලා වැඩ කරන්නට සිද්ධ වීමත් එක්ක ඔහුගේ සාහිත්‍යකරුවා කලාකරුවා නැවත නැගිට්ටවාගෙන විශාල වැඩ කොටසක් සිද්ධ කරන්නට ඔහුට හැකියාවක් ලැබුණා. මම ඔබට කිව්වා වික්ටර් හියුගෝ වහල්කමට එරෙහිව එහෙම නැත්නම් මේ වහලුන් හැටියට තබා ගැනීමට එරෙහිව විශාල හඬක් නගපු ලේඛකයෙක් හැටියට සහ සිවිල් ක්‍රියාකාරිකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන් කියලා. ඒ නිසාමයි මම ඔබට කිව්වේ වික්ටර් හියුගෝ කියලා කියන්නේ මානව හිමිකම් වෙනුවෙන්, මානව දයාව වෙනුවෙන්, ආදරය ප්‍රේමය වෙනුවෙන් තමන්ගේ පෑන, තමන්ගේ සංනිවේදන කුසලතා මෙහෙවපු අතිශය විශිෂ්ට ගණයේ සාහිත්‍යකරුවෙක් වගේම විශිෂ්ට ගණයේ මිනිහෙක් බව. වික්ටර් හියුගෝගේ ජීවිතය පිළිබඳව ප්‍රංශයේ ඊටම රසබර කතා තිබෙනවා. වික්ටර් හියුගෝ උපදින්නේ පැරිසියෙන් බොහෝ දුර වුණත් ඔහු වැඩි කාලයක් ජීවත් වෙන්නේ පැරිස් අගනගරයේ. කාලයත් එක්ක වික්ටර් හියුගෝ චරිතයක් වීම, සාහිත්‍ය කලා නිර්මාණවල ප්‍රමුඛයෙක් වීමත් එක්ක ආණ්ඩුව තීරණය කරනවා මෙම මාවත ඇවනිව් වික්ටර් හියුගෝ ලෙස නම් කරන්නට. අදද මේ මොහොතේද එම මාවත නම් කර තිබෙන්නේ ඇවනිව් වික්ටර් හියුගෝ නමින්. වික්ටර් හියුගෝට ලියුම් එන්නේ මෙන්න මේ ලිපිණයට. Mr. Victor Hugo in his Avenue, Paris. වික්ටර් හියුගෝ මහතා ඔහුගේ මාවත පැරිස් ලෙස තමයි ඔහුට ලියුම් ලැබුණ බව ඉතිහාසයේ සඳහන්ව තිබෙන්නේ. අදත් එම වීදිය පැරිස් නගරයට එන ඕනම කෙනෙකුට දැක බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වික්ටර් හියුගෝ මිය යාමෙන් පසු ප්‍රංශ පුරවැසියෙකුට හම්බෙන ඊටාම ඉහළම ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙනවා. ප්‍රංශ පුරවැසියන් අතරින් ඉහළතම සම්භාවනාවට පාත්‍ර වෙන්න පුළුවන් කෙනෙකුට මරණයෙන් පසු ලබන්න පුළුවන් ඉහළම ගෞරවය තමයි පැරිස් නගරයේ තිබෙන
පැන්තියන් නම් ගොඩනැගිල්ලේ තමන්ගේ දේහය භූමදාන කර ගැනීම. පුද්ගලයෙකුට තමන් ජනාධිපති වූ පමණින් හෝ තමන් අගමැති වූ පමණින් තමන් අධිරාජ්‍යක වූ පමණින් තමන් රජ්ජුරුවක වූ පමණින්වත් මෙම ගොඩනැගිල්ලේ තමන්ගේ දේහය තැන්පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. එම ගොඩනැගිල්ලට දේහය අරගෙන යනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ සම්පූර්ණයෙන්ම ඉතිහාසයේ පුරාවට ඔහු හෝ ඇය විසින් කරනු ලැබ ඇති ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් හැටියට. වික්ටර් හියුගෝ කලා සාහිත්‍ය නිර්මාණකරුවෙක් හැටියටත් ප්‍රේමය, ආදරය සහ විමුක්තිය පිළිබඳව තමන්ගේ පෑන මෙහෙයවපු පුද්ගලයෙක් හැටියටත් ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජෙනරල් ඇසෙම්බලි එකට ඇවිල්ලා එහිදී ඔහු කතා බහ කරපු දේවල් සහ එහිදී ඔහු නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙච්ච අනාගත ප්‍රංශය පිළිබඳව ඔහුගේ දර්ශනය දැක්මත් එක්ක ඔහු සටන් කරපු විෂයයන් මාතෘකාවන් ඔහු අත්පත් කරගන්නා ජයග්‍රහණයන් කියන මේ සියල්ල එකතු වෙලා මේ සියල්ල පදනම් කරගෙන වික්ටර් හියුගෝ පැන්තියන් ගොඩනැගිල්ලේ සම්භාවනාවට පාත්‍ර විය යුතු පුද්ගලයෙකු ලෙස ඉතිහාසයේ විසින් තීන්දුව කර තිබෙනවා. ඔහුගේ ජීවිතයේ ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ තවත් ඉතාම විශේෂ කෘතියක් ලෙස සලකන්නේ ක්ලොද් ගෝ කියන කෘතිය. ක්ලොද් ගෝ කෘතිය 1834 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක්. ප්‍රංශ භාෂාවෙන් රචනා කරනු ලැබූ කෘති වැඩිම ගණනක් සාහිත්‍ය නිර්මාණ හැටියට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ ලේඛකයා කවුද කියලා අහුවොත් එය නිශ්චිත වශයෙන්ම වික්ටර් හියුගෝ විය හැකියි. වික්ටර් හියුගෝ ලියන්නෙකු හැටියට පමණක් නෙමෙයි. මේ ලියන දේවල් වල අයිතිවාසිකම් පිළිබඳවත් වික්ටර් හියුගෝ දැඩිව පෙනී සිටපු පුද්ගලයෙක්. Rights of Artists and Copyrights දේපල අයිතිවාසිකම් පිළිබඳව බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳව සහ කලා කෘතිවල සහ සාහිත්‍ය කෘතිවල උරුමය හිමිකම පිළිබඳව අයිතිවාසිකම් පාන්නට නිර්මාණකරුවන්ට ප්‍රකාශකයින්ට තිබෙන හැකියාව ඒ අවශ්‍යතාවය මතු කිරීම වෙනුවෙන් ආරම්භ කරගනු ලැබූ සංවිධානයේ ප්‍රාරම්භක සමාජිකයෙක් වික්ටර් හියුගෝ කියලා කියන්නේ. මේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ සංවිධානය පසු කාලීනව Berne Convention on Protection of Literary and Artistic Works කියන සම්මුතිය 1886 වසරේදී ස්විට්සර්ලන්තයේදී මේ සම්මුතිය අත්සන් කරනු ලබනවා. මේ සම්මුතිය අත්සන් කිරීම සඳහා මෙවැනි අදහසක් ලබා දුන් මූලිකම කෙනෙක් තමයි වික්ටර් හියුගෝ කියලා කියන්නේ. ඔහු කලා නිර්මාණකරුවෙක් වගේම සාහිත්‍යවේදියෙක් වගේම තමාගේ පමණක් නොව අනෙක් කලාකරුවන්ගේ අනෙක් සාහිත්‍යවේදීන්ගේ උරුමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳවත් දැඩිව කල්පනා කළ සාහිත්‍ය නිර්මාණකරුවෙක්. වික්ටර් හියුගෝ අපිට ජීවිතයේ කියා දෙන පාඩම. අපි දැක තිබෙනවා පොත් ලියන අය ඕන තරම්. අපි දැක තිබෙනවා කවි ලියන අය ඕන තරම්. අපි දැක තිබෙනවා කලා නිර්මාණ සාහිත්‍ය නිර්මාණ කරන අය ඕනෑ තරම්. ඔව් ඒ අතරින් බොහෝ දෙනෙක් අයිතිවාසිකම් පිළිබඳව මානව දයාව පිළිබඳව පුද්ගල ගරුත්වය පිළිබඳව යහපත් ජීවිතයක් පිළිබඳව යහපත් රටක් යහපත් අනාගතයක් පිළිබඳව කල්පනා කරන උදවිය. මේ අයට සාපේක්ෂව සහ මේ අය අතරින් වික්ටර් හියුගෝ ඊටම සුවිශේෂී පුද්ගලයෙකු බවට පත්වන්නේ. තම දිවි දෙවැනි කොට මානව දයාව වෙනුවෙන් මානව ප්‍රේමය වෙනුවෙන් අනෙකාගේ අයිතිවාසිකම් සහ අනෙකාගේ ගරුත්වය වෙනුවෙන් සටන් කරනු ලැබූ සාහිත්‍යවේදියෙක් වීම. ඊටම අනාරක්ෂිත පසුබිමක පවා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඔහු බය නැතුව තමන්ගේ පෑන මෙහෙයවපු තමන්ගේ හඬ මෙහෙයවපු සමාජ ක්‍රියාකාරිකයෙක්. මිනිසුන් විශාල වශයෙන් පීඩාවට පත් වෙලා ඒ පීඩාව දරාගෙන ඉන්න අවස්ථාවේදී මිනිසුන් අවදි කරන්නට ඒ පීඩනයට එරෙහිව සටන් කරන්නට වික්ටර් හියුගෝ තමන්ගේ හැකියාව තමන්ගේ ජනප්‍රියත්වය සහ තමන්ගේ කුසලතාවය භාවිත කරනු ලැබූ සාහිත්‍ය නිර්මාණකරුවෙක්. සරණාගත අයිතිවාසිකම් පිළිබඳවත් වික්ටර් හියුගෝ තමන්ගේ ජීවිතයේදී ප්‍රමුඛ කොට සාකච්ඡා කරනු ලැබූ පුද්ගලයෙක්. මොකද ඔහු තමන් පුද්ගලික අත්දැකීමෙන්ම දන්නවා තමන්ගේ මව් රට අහිමි වෙලා වෙන තැනක ජීවත් වෙන කෙනෙකුගේ අත්දැකීම. සහ තමන්ට කතා කරන්න, ලියන්න, කියන්න තියෙන අදහස රජය විසින් අධිරාජ්‍යය විසින් සීමා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එය තමන්ගේ ජීවිතයට පවා තර්ජනයක් වීම නිසා තමන් උපන් රට පවා අතහැර යන්නට සිද්ධ වෙච්ච කෙනෙක් හැටියට තවත් ඒ වගේ අය ගැන තවත් ඒ වගේ අය විඳින අත්දැකීම් පිළිබඳව සහ තවත් එවැනි අයට මොන වගේ ආරක්ෂාවක්ද මොන වගේ පිළිගැනීමක්ද ලබා දෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව වික්ටර් හියුගෝ තමන්ගේ නිර්මාණවලදී පමණක් නොව තමන්ගේ සිවිල් ජීවිතයේ සංනිවේදකයෙක් හැටියට සහ ලේඛකයෙක් හැටියට ඉතා ඉහළින් සාකච්ඡා කර තිබෙනවා. ඔහු මෙහෙම කියනවා. සරණාගතභාවයේ ඉල්ලා සිටින කෙනෙකුගේ නම කුමක්දැයි අහන්න එපා. සරණාගතභාවය ලබන්නට වඩාත්ම සුදුසු වන්නේ
තමන්ගේ නම කියන්නට දුෂ්කර වූ පුද්ගලයින්ටයි. අදින් වසර 220කට කලින් ඉපදුණු වික්ටර් හියුගෝ ගැන මගේ කතාව ඒක. මේසා විශාල ප්‍රමිතිගත කලා නිර්මාණ කන්දරාවක් ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අප වික්ටර් හියුගෝට ස්තුතිවන්ත විය යුතුයි. ස්තුතිවන්ත වීමෙන් එහාට ගිහින් අප වික්ටර් හියුගෝ ලිව්වේ මොනවාදැයි කියවීම සහ ඒවා රස විඳීම, එහි හරය තේරුම් ගැනීම ඊටාම වැදගත්. ගිහින් එන්නම්. යන්න කලින් මම ඔබට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ නාලිකාවට ඔබ කැමති නම් මේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම ಭಾರತ තෙන්නකෝන් YouTube නාලිකාවේ විකාශය වන දේශපාලන කාලීන වැඩසටහන් පිළිබඳව ඔබ කැමැත්තක් රුචිකත්වයක් දක්වනවා නම් එම නාලිකාවත් subscribe කරන්න. අලුත් කතාවක් එක්ක අපි ආයෙ දවසක හමු වෙමු.